හරි ආයිබෝවන් පුතේ මගෙන් අර රෙකෝඩ් එකක් ඉල්ලපු ඔක්කොමටම දැන් බලා ගන්න ඕන. yes. මම එදා ඔයගොල්ලන්ට මම සරලව කියලා දෙන්නම් බලා ගන්න ඕනේ ඒකේ සමරේක දාගන්න. ඔව්. අපි pharmaceutical product. හරිද? මොනවද? pharmaceutical product. pharmaceutical product. අපි pharmacology නෙමෙයි pharmaceutical පැත්ත. pharmaceutical product අපි මූලික වර්ග දෙකකට බෙදනවා. හරිද? මොනවද pharmaceutical product අපි මූලික වර්ග දෙකකට බෙදනවා. එකක් අපි කියනවා internal pharmaceutical product. summary එක internal pharmaceutical product. අපි කියන pharmaceutical product. අනිත් ඒවා බෙදනවා external pharmaceutical product. external pharmaceutical product. හරිද? එහෙනම් මූලිකව මතක තියාගන්න internal pharmaceutical products are external pharmaceutical product. ඔය තමයි pharmaceutical product බෙදන ප්‍රධාන පාර්ට්ස් දෙක. ඒක මොකක් මතද මේ internal සහ external pharmaceutical product කියලා අපි බෙදන්නේ? ඔයගොල්ලෝ මූලිකවවත් internal සහ external කියලා බෙදනවා. මොනවද? internal pharmaceutical product කියනකොට පුතේ මේකෙදි තේරුම අපි ඩ්‍රග් එක අපේ ශරීර අභ්‍යන්තරයට ගන්න එක තමයි internal pharmaceutical product. යම් කිසි ඩ්‍රග් එකක් අපි අභ්‍යන්තරයට ගන්නවා නම් internal pharmaceutical product කියලා කියනවා. external pharmaceutical product කියලා මූලික එක මුතු ඉන්ටර්නල් එකක් මම කියලා දෙනවා. external pharmaceutical product කියන අපි බාහිර ඒ කියන්නේ ස්කින් එක මත බාහිර ඇප්ලයි කරන external pharmaceutical product. internal කියන්නේ ශරීර අභ්‍යන්තරයට ගන්න. එතකොට පුතේ internal ගන්න පුළුවන් මූලික ආකාර තුනයි. internal ගන්න පුළුවන් එක්ක oral. oral විදිහට ගන්න එක අපි දන්නවා මම කලින් කියලා දීලා ඇති oral ගන්නවා කියන්නේ මොකක්ද? cutting පෙත්තක් විදිහට බොනවා නම් oral ගන්න. හරිද? ඊට පස්සේ oral ගන්න එක ආකාර දෙකක් ආයෙ බෙදන්න තියෙනවා. ආයෙ මට internal ගන්න පුළුවන් අනිත් මූලික ආකාරය තමයි parenteral. parenteral කියලා අදහස් කරන්නේ මොකද්ද? injection එකක් මාර්ගෙන් දෙනවා. oral cutting ගන්නවා මේ injection එක parenteral. මම තවදුරටත් කියලා දීලා තියෙනවා parenteral. අනිත් එක internal ගන්න පුළුවන් අනිත් ක්‍රමය තමයි implant. implant ඔන්න oral ගන්න මූලික පාර්ට්ස් තුන. සමහරවිට තේරුම් ගන්න නෝට් එකත් එක්ක දැන් හිටියන internal ගන්න පුළුවන් එකක් oral විදියට ගන්න පුළුවන් internal injection එකක් parenteral විදියට ගන්න පුළුවන් oral implant කියන විදියට ගන්න පුළුවන්. හරි. මම එක්ස්ප්ලেইন කරලා දෙන්න අහගන්න ඕන. oral කියන්නේ mouth එකෙන් ගන්න. mouth එකෙන් ගන්නවා නම් ආකාර දෙකක් විදියට ගන්න පුළුවන් mouth එකෙන්. එකක් එක්ක solid ආකාරයට ගන්න පුළුවන්. නැත්නම් internal oral cutting ගන්න පුළුවන් liquid එකක් විදියට. මම උදාහරණ පස්සේ කතා කරලා දෙනවා. මම මුලිකව අල්ලගන්නවා. internal oral solid කියලා අදහස් කරන්නේ පුතේ oral cutting ඝනයක් විදියට ගන්නවා. tablet, capsule වගේ ඒවා internal oral solid. internal oral liquid තමයි අපි ඔයගොල්ලෝ දන්න විදිහට ගත්තොත් syrup කියන එක ඔකේ වර්ග ගොඩක් තියෙනවා මම පාඩමේ කියලා දෙන්නම් ඈ. internal oral liquid කොත් මොනවද? mixers, emulsion, draft, syrup, dry elixir, liquid elixir, linctus, spiritic drops. මම කියලා දෙන්නම්. solid liquid. parenteral කියනකොට internal ගන්න පුළුවන් අනිත් ආකාරය parenteral. හැබැයි මම parenteral උඩ කියලා දෙන්න injection කිව්වට injection ආකාර ටික. මතකද මම කියලා දුන්නා? IM intramuscular, SC subcutaneous, ඊට පස්සේ IV intravenous, intradermal, මේ ඔක්කොම injections ආකාරය. ඒකේ තමයි මතකද first pass bioavailability කොහොමද IV තමයි කෙලිම blood වලට දෙන්නේ 100% bioavailability එකක් තියෙන. on internal ආකාරය. implant internal oral pharmaceutical product එකේ implant කියලා අදහස. implant කියන එක මොන internal එක. අන්න වෙනස් විදියක්. මොකක්ද implant කියලා කියන්නේ? implant කියලා කියන්නේ පුතේ සමට අපි minor operation එකක් කරලා සමයට තැම්පත් කිරීමක් කරන ඒවා තමයි implant කියලා කියන්නේ. ඒකේ මූලිකව කරන්නේ මොකද? minor වල සමයට තැම්පත් කිරීමක් කරනවා. implant කිරීමක් කරනවා. මේ ක්‍රමයේ තියෙන ප්‍රධානම advantage එක තමයි සාපේක්ෂ පුතේ implant කරන එක කරන අපි කියන depot preparation depot long curl සාමාන්‍ය අවුරුදු 5ක් වගේ 5 years duration එකක් තියෙනවා implant එකක්. අවුරුදු 5ක් 5 years duration. හැබැයි මේකේ තියෙන ප්‍රධාන වාසිය තමයි අපි කියන reversible. හොඳට මතක තියාගන්න. reversible. reversible කියන එකේ තේරුම මොකක්ද? මම අවුරුදු 5කට මේ වගේ සමඩලින් තැම්පත් කරා කිව්ව. මට එපා හිතෙනවා දැන් ඒ අවුරුද්දක් යනකොට අපි contraception methods තියෙනවා. අවුරුදු 5ක් විතර යනකොට එපා කියලා හිතෙනවා. අන්න එවැනි අවස්ථාවකදී මට කරුණාකරලා කිසි ප්‍රශ්නයක් නැහැ. ආයෙ මයින් ඔපරේෂන් එකක් කරලා රිමූව් කරලා බැක් ටු නෝමල් වෙන්න පුළුවන්. that is the reasonable. reversible කියන එකේ තේරුම ඒකයි. නැත්නම් සරලවම අපි උත්තර ආහාර දෙනවා LRT ඔපරේෂන් කරනවා ඔය කන්සියුමර් වෙන්න.
ඒක කරොත් පැලෝපියන් ආලේකර ඔපරේෂන් එක ආයේ රිවර්සිබල් නෑ. ඔපරේෂන් කරොත් ඒක ස්ථිරයි. අන්න ඔය දෙකේ මූලික වෙනස. මූලික ඉන්ටර්නල් ෆාමසිටිකල් ප්‍රොඩක්ට් එකේ වෙනස. මොනවද? ඕරල් පැරන්ටරල් ඉම්ප්ලාන්ට්. ටුටේ බලන්න පුළුවන් ඈ. ඕරල් කියන්නේ මවුත් එකේ සොලිඩ් ලික්විඩ් තව විස්තර කියලා දෙනවා පාඩමේදී. මූලික සමරික තේරුම් ගන්න මෙතනදී. පැරන්ටරල් ආකාර ඉම්ප්ලාන්ට් ආකාර. ඔන්න එක. ඊට පස්සේ ඔයගොල්ලෝ ටියුට් එකේ දිවෙන පැත්තේ හදා ගන්නවා මම සමරික ගන්නේ එක්ස්ටර්නල් ෆාමසිටිකල් ප්‍රොඩක්ට්. දැන් ඉන්ටර්නල් එක එක්ස්ටර්නල් ෆාමසිටිකල් ප්‍රොඩක්ට් ඊළඟට. නොට් එකේ තිබ්බ වැරදි හදා ගන්න ඕනේ. හරි. මම දැන් මේ ටික ඔයගොල්ලෝ පැහැදිලි ඉන්ටර්නල්. හරි. එහෙනම් මම එක්ස්ටර්නල් ටික මට මෙතන මේක මම අකර ගන්නවා එක්ස්ටර්නල් ෆාමසිටිකල් ප්‍රොඩක්ට් ටික. හරි. ඊට ඒක ටක් කරලා ගන්න ප්‍රොඩක්ට් ටික මම සමරිව එක්ස්ටර්නල් කියලා දෙන්නේ. එක්ස්ටර්නල් ෆාමසිටිකල් ප්‍රොඩක්ට් කිව්වොත් මම මේ සමරි එක්ස්ප්ලেইন කරනවා ආයෙත්. එක්ස්ටර්නල් ෆාමසිටිකල් ප්‍රොඩක්ට් කුත් වෙන මෙහෙම පුතේ. අපි ගමු මෙතන දැන් එක්ස්ටර්නල් ෆාමසිටිකල් ප්‍රොඩක්ට්. එක්ස්ටර්නල් pharmaceutical product. ඔන්න මාතෘකාව. external pharmaceutical product. දැන් මූලික අදහස ඔයගොල්ලෝ දන්නවා external කියනකොට external pharmaceutical product කිව්වොත් අපි මූලිකව තියෙනවා බාහිර. හරි? හරි. external pharmaceutical product අර වගේ ප්‍රධාන වර්ග තුනයි. external liquid. ඊළඟ external solid. දන්නවද? එක්ස්ටර්නල් බාහිර ඝන බාහිර ද්‍රව. ඔය දෙක අතරමැදි එක්ස්ටර්නල් semi solid. එවද semi solid. ඔන්න liquid semi solid solid. පැහැදිලිද? external liquid, external semi solid, external solid. ඔන්න වර්ග තුන. liquid semi solid solid. හරිද? හරි. external ද්‍රව external liquid විදියට තියෙන ඒවා මම කියන්නේ liquid විදියට ගන්නවා ප්‍රධාන වර්ග හතරකට බෙදනවා external liquid. එකක් external liquid එකක් විතර skin එක මත apply. ඊළඟට external liquid එකක් විතර wash out. ඒ කියන්නේ හොදලා ඉවත් කරන wash out. instill inhale. අනේ දෙකක් තියෙනවා. instill ඔය external liquid. අනිත් එක අපි මකලා ගමු මෙහෙට ඉන්නේ. instill and inhale. ඉස්සෙල්ලා ආකාර තමයි. මේ තමයි external liquid විදිහට තියෙන වර්ග හතර. external liquid apply. ද්‍රව තත්ත්වයේ skin එක මත apply කරන. external liquid wash out. බාහිර හොදලා දාන. මම කියලා දෙන්න wash out. external liquid instill කියන වචනය බින්දු වශයෙන් ඇතුල් කරන මූලික එක තේරුම මම එක කරගෙන පස්සේ බින්දු වශයෙන් ඇතුල් කරන inhale කිව්වොත් inhalations අපි inhale කරලා mouth එකේ inhalations ඔන්න external liquid වර්ග හතර apply wash out instill inhale අපි තමයි එක්ස්පෙක්ට් කරලා දුන්නේ මොඩල් ටික අල්ලගෙන තියෙන ප්‍රොඩක්ට් එක මේක ඉවර වෙනකොට ආයෙ මම සමරික තේරුම් ගත්තද ප්‍රශ්නයක් අහන්න පාඩම කරගෙන යන මොකක් හරි එකක් මට තියෙනවා නම් අහන්න. එක්ස්ටර්නල් ඔකට අර සිග්නල් අප්සෙට් ඒ ඉන්න තමයි සමරික ගන්න. ආයෙ මූලික සමරික අල්ල ගන්නවා ටියුට් එකත් එක්ක. liquid apply wash out instill inhale. හරි. මේවට උදාහරණ මම එක්ස්ප්ලেইন කරලා දෙන්නම් අහගන්න ඉස්සලා. semi solid කිව්වොත් අපි semi solid වලදී අපි මූලිකව කතා කරන ointment සහ cream. මම වෙනස කියලා දෙන්නම් තා චුට් එකෙන් ඉතලනේ semi solid අර්ධ ඝන කිව්වොත් semi solid තමයි ointment and cream. ointment එකේ cream එකේ වෙනස මම කියන ointment cream සව paste poultice එක්ස්පෙක්ට් කරලා දෙන්න. ආගම semi solid අර්ධ ඝන ඝනයකුත් නෙවෙයිද. external solid ගත්තොත් මූලිකව අපි ඔය මූලිකව කතා කරන්නේ අපි ඔය suppository සහ prosodies. suppository සහ prosodies. ඔය තමයි external solid. දැන් හරිනේ. එහෙනම් වර්ග ටික ඉස්සරහ අඳුනගම එක එක මූලික වෙනස්කම් ටික කියලා දෙන්නම් ඊට පස්සේ සාමාන්‍යයෙන්. external pharmaceutical product එනම් වර්ග තුනකට මූලිකව බෙදෙනවා මොනවද පුතේ? liquid ද්‍රව තත්ත්වයේ තියෙනවා අර්ධ ඝන ඝන. liquid වර්ග හතරයි apply කරන skin එකේ වත ගාන ද්‍රව විදියට ගාන හොදලා දාන බිඳු වශයෙන් ඇතුල් කරන inhale කරන. එච්චරයි. semi solid ointment cream paste poultice කියලා දෙන්නම් ආගම. solid suppository සහ prosodies. ඔන මූලික external බෙදෙන වර්ග හතර.
හරිද? දැන් පැහැදිලි. ඊට පස්සේ මේ සමරික මත මම එක්ස්ටර්නල් ලික්විඩ් ඇප්ලයි කරන ඒ වගේ තියෙන වර්ග ටිකක් වෙනස් එකින් එක කියලා දෙන්න. ඉස්සර මේ සමරික දැන් තියෙනවා මේ පොතේ තියෙනවා මේක හදා ගන්න ඕනේ. හරි වර්ග 7. පැහැදිලිනේ? රයිට්. ඩවුට් එකක් තියෙනවා මම අහන්න ඊට පස්සේ සමරිකක් මේ ගන්න. හරි. ඊට පස්සේ මම එක එක පොඩ්ඩක් අරන් කියලා දෙන්නම්. එක්ස්ටර්නල් ලික්විඩ් ඇප්ලයි ඉස්සලා ගන්නවා බලන්න ඊළඟට එක්ස්ප්ලেইন එකේ තියෙන වර්ග ටික ගැන චුටි එක්ස්ප්ලেইন එකක් කරනවා අහගන්න ඕනේ. ඊට පස්සේ එක්ස්ටර්නල් ලික්විඩ් වොෂ් අවුට් කරන මවුත් වොෂ් ගාගල් දෙකේ වෙනස කියලා දෙනවා අහගන්න ඕනේ. external liquid instill බිඳුව වශයෙන් ඇතුල් කරන මොනවද? ඇතුල් කරන nasal drop, eye drop, ear drop. So වෙනස්කම් කියලා අහලා දෙන්න ඕනේ. ඊට පස්සේ external liquid inhalations පොඩි වෙනසක් කියලා අහගන්න. හරි. එහෙනම් ඔන්න එක එක අහගන්න ඕනේ. මම ටක් ගාලා වෙනස කියලා දෙන්නම්. ඉස්සෙල්ලම ගන්න external liquid අහගන්න ඕනේ. මොකක්ද මම ඉස්සෙල්ලම ගන්න? external liquid apply. මොනවද? external liquid apply කරන ස්කින් එකට apply කරන වර්ග ටික තමයි බලාගන්න lotion liniment application lotion liniment applications paint ඔන්න වර්ග 4 වෙනුක අඳගන්න. ඔය ෆාමසි තියෙන මම මූලික මට මෙතන ජෝඩන දෙන්නේ මම මේ ඉස්සරහට තනි නෝට් පිටින් එනවා. මූලික මොකක්ද කියන එක අඳුන ගන්න. ලෝෂන් එකෙන් වැඩිය ලිනමන්ට් එකේ වෙනස මොකක්ද? ලිනමන්ට් එකට වැඩිය ඇප්ලිකේෂන් එකේ වෙනස මොකක්ද? ඇප්ලිකේෂන් එකේ පේන්ට් එකේ වෙනස මොකක්ද? ඔච්චර මම මෙතනදී අදහස් කරන්නේ. ඔව්. ලෝෂන් එකක් මේ විදිහට අර්ථ දක්වීම බලා ගන්න ලෝෂන් එකක් ගත්තොත් ඕගොල්ලෝ දන්නවා. අහලා තියෙනවා ලෝෂන්. මොනවද ලෝෂන් දාලා තියෙන්නේ? බොඩි ලෝෂන්. ඔව්. එහෙනම් මෙන්න මේ මතේ තියෙන ලෝෂන් එකක් any skin condition එකක් මත apply කළ හැක lotions මොනවද ඕනම skin condition එකක apply කරන්න පුළුවන් මොනවද lotion ඕනම skin condition එකක් කියනකොට මෙන්න මේ අවස්ථා තුන මතක තියාගන්න මොකද්ද large or small ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද skin surface එක large කියන්නේ skin surface එකේ විශාල ප්‍රදේශයක පතුරලා තියෙනවා fungal එක අලුවන් කියලා හිතන්න මුළු ඇඟේම අලුවන් තියෙන large skin surface එකක්. එක තැනක විතරයි small. ඔන්න large or small. ඔන්න skin condition එක තත්ත්වය එක තත්ත්වයක්. ඒ කියන්නේ මොකද වැඩි ප්‍රමාණයක තියෙනවා කෙටි තැනක තියෙනවා. ආය large or small දෙවෙනි මම condition එක ගන්නවා මොනවද? broken or unbroken. broken or unbroken. ඔන්න දෙවෙනි අවස්ථාව unbroken. broken or unbroken. ඒක තේරුම් ගන්න. ඉස්සල ස්කින් කන්ඩිෂන් එක මොකද? large or small. කුඩා තැනක විශාල තැනක. broken or unbroken. ඒකේ තේරුම මොකද්ද? තුවාලයක් තියෙන තැනක නම් broken, තුවාල නැති තැනක නම් unbroken. ඒ කියන්නේ තුවාලයක් තියෙන තැනකද නැති තැනක. දෙකකම ලෝෂන් ගන්න පුළුවන්. any skin කිව්වොත් large or small එකක ලෝෂන් ගන්න පුළුවන්. broken or unbroken එක ලෝෂන් එකක් ගන්න පුළුවන්. ඊළඟට මේ වචනේ පස්සේ තේරෙනවා acute or non-acute. acute or non-acute. acute or non-acute. ඒකේ තේරුම මොකද? acute or non-acute. acute or non-acute. acute කියනකොට පුතේ මෙන්න මෙහෙම. මොකකදී හරි ඉන්ෆෙක්ෂන් එක සිවියර් තියෙනවා. අපි කියමු කැස්ස නම් නවතින්නේ නැති කැස්සක්. කහිනවා. acute. එතකොට non-acute කියන එක තමයි අපි chronic කියන අවස්ථාව. ඒ කියන්නේ කැස්ස තියෙනවා නැත්නම් නෑ. ඒ කියන්නේ අතර සිවියර් නෑ. ඒ වගේ ස්කින් එකේ සමහර ඉන්ෆෙක්ෂන් සිවියර් විදියට තියෙනවා. acute infections කියනවා. ගොඩක් එක්සීමාස් කියන එකේ බිබිලි දාලා නිකන් වතුර වගේ ගලනවා. acute. non acute එච්චර නෑ සිවියර් නෑ. අන්න. only skin conditions තුන ඕනම. large or small තුවාල තියෙන තැනක unbroken acute severe or නැති අවස්ථා. ඔය කියන ඕනම condition එකක apply කරන්න පුළුවන් එකක් තමයි lotion. ඔන්න lotion එකේ මූලික ඕනම skin condition apply කරන්න lotion. ගානවා විතරයි. ලිනමන්ට් එක. ලෝෂන් එකෙන් ලිනමන්ට් එක වෙනස් වෙන මූලික ලක්ෂණය මොකද්ද? අපි ලිනමන්ට් එකක් කියනවා only for unbroken surface. තුවාල නැති තැනක විතරයි ලිනමන්ට් එකක් ගන්න පුළුවන්. වැඩි විස්තර පස්සේ කියලා දෙන්නම් ingredients එහෙම. ඇයි ලෝෂන් එකට වැඩි ලිනමන්ට් එකේ තියෙන මූලික වෙනස තමයි පුතේ apply by the friction. ගාලා අතුල්ලන්න ඕන ලිනමන්ට් එකක්. එහෙනම් ගාලා අතුල්ලනවා නම් කවදාවත් තුවාල තියෙන තැනක පුළුවන් ලිනමන්ට් එකක් ගන්න බෑ. only unbroken surface. ඔන්න ලෝෂන් එකේ ලිනමන්ට් එක. application මේක නම් හුරු නැතුව ඇති.
අපි එකක් කරනවා බෙන්සයි බෙන්සෝයේට් ඇප්ලිකේෂන් මොනවද? ස්කේබිසයිඩ් හොරි වලට ගන්න. ඔය හොරි තියෙනකොට මුළු ඇඟේ හොරි දානවා. අපි තැන් වල බිබිලි වගේ දාන්න තියෙනවා. හැබැයි හොරි වලට ඇප්ලිකේෂන් එකක විශේෂත්වය බෙන්සයි ඇප්ලිකේෂන් එකක් නම් ඔය හොරි තියෙන තැනක විතර නෙවෙයි. මුළු හෝල් බොඩි එකම තුලම ගන්න ඕන. ඔන්න ඇප්ලිකේෂන් එක. කවුරුවත් ඔය මට හොඳට මතක තියෙනවා ඇප්ලිකේෂන් එකක් හොරි වලට ගන්න බෙන්සයි ඒ තියෙන තැන් විතරක් ගාගෙන ඉන්නවා. it is wrong. මොකද ඇප්ලිකේෂන් එකක් තියෙන තැනක විතරක් ගාලා කුවට ඒක ඉරඩිකේට් කරගන්න බෑ. අපි කියන්න ඕනේ මූලිකව අහගන්න ඇප්ලිකේෂන් එකේ. බෙල්ලෙන් පල්ලෑ හෝල් ඕවර් ද නේකඩ් බොඩි. ඉස්සරම කියනවා වොෂ් එකක් දාගෙන හොඳට තෙතම අතු කරන්න. ඊට පස්සේ බෙල්ලෙන් පල්ලෑ හෝල් ඕවර් ද නේකඩ් බොඩි එක තුල ඇප්ලිකේෂන් එක ගාලා පැය 24ක් තියලා හොදලා දාන්න. if you necessary අවශ්‍ය නම් 1 or 2 time repeat කරන්න. ඔච්චරයි ඇප්ලිකේෂන් එකේ විශේෂත්වය. එන ඇප්ලිකේෂන් කිව්වොත් ඒ තැන විතරක් ගන්න දොරි වලට පාවිච්චි කරන්නේ නැහැ. හෝල් ඕවර් ද නේකඩ් බොඩි. ගාලා පැය 24ක් තියලා හොදලා දාන්න. ඒ මතක තියාගන්න ටික කියලා දෙන්න ඇප්ලිකේෂන්ස්. paint එක නම් ලොකු දෙයක් නෑ. paint කියන්නේ mouth paint. ඔයගොල්ලෝ දැකලා තියෙනවා නම් ඔය candid mouth paint කියලා එහෙම තියෙනවා. ඔය කටේ දිවේ එහෙම fungus තියෙනකොට මේ වගේ එකකද අපි කියමු මේකක මේ වගේ බොටල් එකක් තියෙනවා. මේ වගේ බ්‍රෂ් එකේ මූඩියත් එක්ක සම්බන්ධව බ්‍රෂ් එකක් වගේ තියෙනවා. ඕකට දාලා ඒ ඩ්‍රග් එක ඇප්ලයි කරලා ඒ බ්‍රෂ් එකේ දිවේ වගේ ඇප්ලයි කරන්න ඕන. අනේ තමයි mouth paint විදිහට ගන්න. දැන් වර්ග ටික අඳුර ගන්න පුළුවන් නේ. lotion එකක් any skin condition එකක ගෑවා. liniment එකක් apply by the friction. application එකක් බෙල්ලෙන් පැල්ලෑ හෝල් ඕවර් ද නේකඩ් බොඩි ගාලා පැය 24ක් තියෙන එකක්. paint එකක් mouth එකේ paint එකක් apply by the brush එකකින් apply කරන එක. external liquid apply වර්ග ටික. ඔය ටික මතක තියාගන්න ඕනේ. පැහැදිලිනේ? අපි ටිකක් තියෙනවා අහන්න ඕනේ. ඔන්න වර්ග මොකක්ද කියලා දැන් lotion එකේ liniment එකේ වෙනසක් මුලික වෙනවනේ. lotion එකක් ගාලා තියෙනවා විතරයි liniment එකක් ගාලා අතුල් වෙනවා. right. ඊළඟට අපි මූලිකව external liquid wash out. හරි මේක තේරුම් ගන්න ඕනේ right. ඊට පස්සේ external liquid wash out. wash out කියනකොට external liquid wash out කියනකොට wash out හොදලා දාන්න. මූලික එක තමයි mouth wash එක සහ gargle එක. එකක් mouth wash අනිත් එක gargle. mouth wash and gargle. අන්න මූලික වෙලේ සඳහන් කරන mouth wash එකේ සහ gargle එකේ. mouth wash එක මතක තියාගන්න antiseptic effect for mouth. mouth wash එක මොකද්ද? antiseptic effect for mouth. gargle එක මොකද්ද? throat එකේ උගුරේ අපි gargle කරන්නේ කියලා sodium chloride gargle and out. mouth wash එකක් antiseptic for mouth. අපි දතක් ගලපු අවස්ථාවේ mouth wash එක පාවිච්චි කරනවා gargle එකක් උගුරේ. throat එකේ තුල යම් කිසි infection තියෙනවා gargle එකක් use කරනවා. නම් mouth wash and gargle. that's different. පුළුවන් නේ? external liquid wash out දෙක mouth wash එක සහ gargle දෙක. අඳුන ගන්න පුළුවන්. ඊළඟට instill external liquid mouth wash සහ gargle එක. instill කියන වචනේ තේරුම බිඳු වශයෙන් ඇතුල් කරන external liquid instill. මෙතන යන අපි ඉගෙන ගන්න ප්‍රධාන වර්ග තුනක් ear drop, eye drop, nasal drops. මම සමරේ ගන්නේ ඒ ටික ඇති ඔගේ මාය විශේෂ කියලා ear drop, eye drop, nasal drop. ලොකු දෙයක් නෑ. ear drop බිඳු වශයෙන් කනට ear එකට drop. eye drop විදියට ඇහැට eye. nasal drop බිඳු විදියට nasal එක නාසයට. එක දෙයක් විතරක් ඉතින් ඔක මූලිකව දැනගන්න. ඔක ලොකු විස්තර පස්සේ කියලා දෙන. එක දෙයක් විතර දැනට ගන්න. ear drop, nasal drop. මම eye drop යට ගත්තා නම් ඔක මතක තියාගන්න ඉතින්. ear drop, nasal drop. nasal drop අනිත් eye drop ගමු මෙතන යටින්. මෙන්න මේ මතක තියාගන්න. MCQ එක කාලේ බලන්න. ear drop, nasal drop sterilized or not. අපි කියමු දෙකටම sterilized or not. sterilized වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. අනිවාර්යෙන් sterilized කියලා කියන්නේ නැහැ. ඇයි? ear drop, nasal drop pharmacy හදලා ඒවා තියෙනවා. ඒවා sterilized වෙන්න ඕනේ නැහැ. මොකද ඒක තුල හැදුවොත් manufacture factory එකකට අනිවාර්යෙන් sterilized වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක මතක තියාගන්න ear drop, nasal drop sterilized or not. නමුත් eye drop should be sterilized. අනිවාර්යයෙන්ම sterilized විය යුතු should be sterilized. eye drop එකක් අනිවාර්යෙන් sterilized විය යුතුයි. දැන් පැහැදිලිද?
ear drop nasal drop sterilized or not නැති වෙන්නත් පුළුවන් නම් eye drop එක අනිවාර්යයෙන් sterilize හේතුව eye drops හදන්නේ factory එක විතරයි pharmacy eye drop හදන්නේ නැත ඔන්න nasal drop eye drop instead inhale අනිත් එක extra නේ ඔක මතක තියාගන්න ඕනේ external liquid ඊළඟ inhalations හරිද external liquid inhalations ආගන්න මම හිමිටිකද තේරෙනවා ඈ මම ඒක කියනවා inhalations කිව්වොත් මේ වගේ ආයෙ මොනවද නොපෙන්නන තියෙනවා එක්ස්ට්‍රා ක්ලාසස් තියෙනවා ඒකට ඉන්න ඕනේ මම දැන් ඔය 4 වෙනි දෙකක් කරනවා ඒ වගේ තියෙනවා ටික ඈ external liquid inhalations ලොකු දෙයක් වල inhalations අපි දානවනේ මොන අවස්ථා ගොඩක් කරලා inhalations use කරන්නේ මොනවද respiratory tract diseases වලට respiratory tract disease වලට මූලික පාවිච්චි කරන්නේ. එතකොට inhalations වල තියෙන මූලික වැදගත් ලක්ෂණය තමයි මොකක්ද? මේ ප්‍රතිධාන දැනට අපි ගොඩක් වෙලා respiratory tract infections වලට ඩිරෙක්ට්ම lungs වලට ගන්න පුළුවන්. එම නිසා side effects සාපේක්ෂව ගොඩාක් අඩු. ගොඩක් වෙලා inhalation use කරන respiratory tract වලට මූලිකම තියෙන advantage එක ඉතා කුඩා ප්‍රමාණයක් ඩිරෙක්ට්ම lungs වලට ගන්න පුළුවන්. එම නිසා ඔයගේ දකින්න side effects බොහොමම අඩු. That's the main advantages for inhalations. ඔන්න එන external liquid ආකාරයේ pharmaceutical product. inhalations වල දැන් මතක තියාගන්න අරක. inhalations වලදී direct lungs වලට ගන්න පුළුවන් කුඩා ප්‍රමාණයක නිසා side effects ගොඩක් වෙලාට අඩු. අනිත් oral dosage වලට ගන්නවට වඩා. හරි. ඔන්න external liquid වර්ග ටික apply, solid, instill, inhale වර්ග ටික අඳුර ගන්න. It was external solid. මම කියලා දෙන එකද? එතන මුල් ගන්න external ඊළඟ solid. මම මුල්ක සමරේක කියලා දුන්නා ටික. external solid pharmaceutical preparation. මොනවද solid? solid වලදී අපි මෙන්න මේ ටික පොතේ කතා කරන්නේ. ointment, cream, paste, poultice. On a semi-solid ටික. ointment, cream, paste, poultice. ඉස්සලම ointment එකේ cream එකේ වෙනස හඳුනා ගන්න ඕනේ. ointment එකක් ගත්තොත් පුතේ ointment එකක outer surface එක oil. ඔච්චරයි. cream එක outer surface එක water. මොකද්ද? outer surface එක water. cream එකක outer surface එක water, ointment එක outer surface එක oil. අනිත් එක water. එහෙනම් මොකක්ද වෙනස? මෙන්න මේ දෙක මතක තියාගන්න. ointment එක outer oil නම් difficult to remove ඉවත් කරන්න අමාරු oil එකක් ඉක්මනට යන්නේ නැහැ. අනිත් එක absorb secretions absorb නොකරයි. එහෙමනම් difficult to remove absorb දාඩිය දාන තැනක ointment ගන්නෙ නැහැ. ඇයි? දාඩිය ඇවිල්ලා absorb කරන්නේ හරි අමාරුයි. water surface එකේ විශේෂ ලක්ෂණ easy to remove ඉවත් කරන්න ලේසි absorb the water අර secretions absorb කරනවා absorbed secretions absorb කරනවා ඔන්න වෙනස ඔය දෙක බලන්න ointment එක cream එකේ ointment එක outer surface එක oil difficult to remove කරන්න අමාරුයි not absorb the secretions absorb කරන්නේ නැහැ water absorb the secretions easy to remove මූණේ ගාන්නේ cream හරි කිහිල්ලේ වගේ තැනක හේලි ඒරියා එකක් කිහිල්ලේ දාඩිය දානවා හොඳ මොකද ointment creamද cream එක හොඳයි ඇයි කිහිල්ලේ දාඩිය දානට දාඩිය අවශෝෂණය කරනවා අර හේලි වගේ තියෙනද remove කරන්නත් ලේසි මගේ ආපු ප්‍රශ්නේ චූට් ළමගේ කකුලේ තුවාලේ ගන්නවා නම් හොඳ betadine cream එකද betadine ointment එකද betadine cream එකට වැඩි ointment එක හොඳයි චූට් ළමගේ කකුලේ තුවාලේ ඇයි හොඳ වෙන්නේ oil එකේ oily ගතිය තියෙනවා මේ ළමයා දැඟිලි ලඩුවක් නැහැ හැබැයි oil තියෙන නිසා ඉක්මනට remove වෙන හැකියාව cream එකට වැඩි අඩුයි ඒ කියන්නේ අයින් කරගන්නවා දෙකම නමුත් වැඩි වෙලාවක් තියාගන්න පුළුවන් ointment එක ගන්න කකුලේ හොඳයි අර වගේ දඟලන වයස ළමයිගේ ointment is better than cream ඔය ගත්තේ තර්කය උතරයි oil difficult to remove not absorb the secretions water is absorb the secretions and easy to remove ඔය බණුව ointment එකේ cream එක වෙනස අඳුර ගන්න ඕනේ paste
එකක් කියන වචනෙන් අහලා තියෙනකොට paste කිව්වොත් උකු ද්‍රාවණය. සාපේක්ෂ ointment cream එකකදී උකු බව වැඩි. toothpaste දන්න paste එක. toothpaste හරි thickness බව වැඩි. අපි ගොඩක් වෙලාවට වැඩි විස්තර paste එකේදී මම කියලා දෙන්නම් පාඩමේ දැනට දැනගන්න. ගොඩක් වෙලාවට paste apply කරනවා eczema surface වල. මොනවා වගේද eczema allergy වගේ අවස්ථා eczema surface වල paste එක apply කරනවා. eczema surface එක paste එක apply කරාම තියෙන විශේෂත්වය තමයි මොකක්ද? eczema surface එක paste එක apply කරාම තියෙන විශේෂත්වය ඔය eczema තියෙන තැන් හරියට කහනවා. කහනකොට උතර තුවාල වෙන්න පුළුවන්. ඒතර paste එක ගෑවම ඝනව apply කරනවා. ඒවල irritate වෙන ගතිය අඩුයි. අතන තුවාල වෙන්න තියෙන හැකියාව අඩුයි. ඔන්න ඔයගේ අවස්ථාවක තමයි ගොඩක් කරලා paste එක apply කරන්නේ. මතක තියාගන්න දැනට ointment cream එකට වැඩි paste වල thickness බව වැඩි. උක්කු බව වැඩි. thick බව වැඩි. apply කරන eczema surface වල තුවාල විවරක් ගන්න. poultice වල විශේෂත්වයක් තියෙනවා. නෝක හුරුම නැතුව ඇති. හොඳට අහගන්න ඒක. poultice වලදී මූලික විශේෂත්වය තමයි poultice කියන්නේ පුතේ abscess විසර ගෙඩි වල පැලින්න ගානේවා තමයි විසර ගෙඩි තිබ්බම ඒ වගේ අපි abscess එක පුපුරන්න ගානේවා තමයි poultice. එතකොට මූලික විශේෂත්වය තමයි ඔය poultice එකේ abscess එක ඔයගොල්ලෝ දැක්කොත් abscess මේ වගේ සරව ගෙඩියක්. තුනී skin surface එකක් තියෙනවා. ඔන්න ඔතන poultice එක මෙන්න මේව apply කරා කියමු. ඔහම ගෑව කියලා විසර ගෙඩිය පුපුරන්නේ නැහැ. ඔතන තියෙනවා. තියෙනකොට පුපුරන්නේ ඉස්සෙල්ලා අපේ poultice වල මතක තියාගන්න මෙන්න මේ වගේ වතුර පිරවපු භාජනයකට තව මේ වගේ භාජනයක් දාලා අපි කරන poultice එක මෙන්න මේකට දාලා මේකෙන් heat කරනවා. හරි heat කරලා මේක රත් කරලා මේ heat වුණාට පස්සේ මේ heat එක තමයි heat වුණාට ටිකක් heat කරලා තමයි poultice එක apply කරන abscess එකේ. නිකන් apply කරන්නේ. අපි කොහොමද කරන්නේ? මේ වගේ රත් කරලා ඊට පස්සේ තමයි මේ poultice එක මේකේ apply කරන්නේ. ඇයි? poultice වලට පුළුවන් එකයි poultice කියලා මූලික වඳුන abscess වල නම් hot water bath එක තියලා heat කරලා after that apply the affected part of the body. ඕගොල්ලෝ කියලා poultice එක කියලා නිකන් ගෑවා කියලා පුපුරන්නේ නැහැ. එතකොට මෙන්න මෙයා heat එක absorb කරගන්නවා poultice එක. absorb කරගෙන එයාගේ ingredients අනුව මෙන්න මේ abscess එක මෙන්න මෙතන heat එක යට protect කරගන්න පුළුවන් රඳව ගන්න. absorb කරලා තියාගෙන ඉන්නවා. ඒතර මේ උෂ්ණත්වය මත අර විසර ගෙඩියේ පුපුරලා තියෙන තැන අන්නේ temperature එක තමයි මෙතන විසරේ පුපුරන්නේ. පුපුරලා තමයි abscess එළියට එන්නේ. ඒතකොට මේක antiseptic බෙටල තුවාලේ abscess එක පුපුරලා යනවා. එහෙනම් poultice මොකක්ද මූලිකව external solid semi solid pharmaceutical preparation එකක්. external semi solid solid external semi solid ointment cream. external semi solid pharmaceutical preparation එකක් apply by the abscess වල apply කරනවා. හැබැයි මතක තියාගන්න poultice එක apply කරන්න බණගනි hot water bath එක තියලා heat කරලා after that apply the affected part of the body. hot water bath එක තියලා heat කරලා apply කරන්න නැත්නම් ඔය බලාපොරොත්තු therapeutic effect ගන්න බෑ. ඔය තමයි external semi solid pharmaceutical preparation ටික. දැන් අඳුන ගන්න පුළුවන් වෙනවා. ointment එකට වැඩිය cream එක මොකද්ද? cream එකට වැඩිය paste එක මොකද්ද? paste එකට වැඩිය poultice එක මොකද්ද? poultice එක දෙනකොට patient දෙන instruction මොනවාද? ඔය ටික මූලික අඳුනගෙන තියෙන product ටික. ඊට පස්සේ අන්තිමට අපි අර ගොඩක් වෙලාට dusting powders කියන ඒවා නම් දැන් නැතිනම් මම explain කරලා දෙන්නේ නැහැ. external solid ගත්තොත් අපි මූලිකව ඔයගොල්ලෝ අඳුනගන්න පුතේ මම කියලා තියෙන insert කරන මොකද? අපි vaginal එක හරහා කියන්නේ යෝනි මාර්ගය ඔස්සේ ඇතුල් කරනවා අපි ඒවා කියනවා ප්‍රසරීස් කියලා කියනවා නේද? ප්‍රසරි කියලා කියනවා අපි ඒකට ප්‍රසරි කියලා කියනවා අපි vagina එක වගේම ප්‍රසරි. අනිත් අපි කියන rectum එක ඇතුල් කරනවා නම් අපි කියනවා suppositories. මේක විතරක් දැන් තරම උකු විස්තර ඉස්සර කියනවා suppository. ඔන්න semi solid pharmaceutical preparation. හරිද? suppository සහ ප්‍රසරි. මේක විතරක් දැන් අපිට කියන්න. suppository එකක් වේවා ප්‍රසරි එකක් වේවා. අපි දන්න active ingredients සහ කොටේ තියෙන බේස් එක. හැඩය ගන්න එපා. නේද? අපි suppository හැඩයට කියනවා අපි bullet shape. අපි ඕකේ suppository සහ ප්‍රසරි. ඕකේ active ingredients හැඩය ගන්න වටේ තියෙනවා. දැනට මතක තියාගන්න එකම දේ suppository එක වේවා ප්‍රසරි එකක වේවා. ඕනම එකක.
මූලිකම ලක්ෂණය තමයි මේ බේස් එක normal room temperature ඉස්සර යනවා පස්සේ කියලා විස්තර ඈ මොකද බේස් එක නා පස්සේ කියලා normal room temperature එකේ මේ බේස් එක ඝන තත්වයේ තියෙන්නත් ඕන in the body temperature එක තුලදී මේක body temperature එක තුලදී suppose body temperature එක තුලදී මොකද body temperature එක එක liquid තත්ත්වයටපත් වෙලා active ingredients release කරන්නත් ඕන ඔන්න ඔය තමයි ඉස්සර යන්න. මොනවද? suppose to ඉපස්සේ එකක ඝන preparations දෙකක්. මේක insert කරන්න ඉස්සෙල්ලා ගුද මාර්ගයෙන් ඇතුල් කරන්න බැජානික ඇතුල් කරන ඝන තත්වයේ තියෙනවා කලින්. ඒකයි ඒකේ බේස් එකේ ලක්ෂණය. insert කරන කලින් it should be the solid ඝන තත්වයේ තියෙන්න ඕන. ඒක ඊට පස්සේ insert කරාට පස්සේ body temperature ශරීර උෂ්ණත්වයේ තුල ද්‍රව තත්ත්වයටපත් වෙනපත් උන තරමටත් බෑ. පත් වෙලා active ingredients release කරන එකක්ද විය යුතුයි. It should be released the active ingredients also. හරි? right. ඔන්න ඔය ටික තමයි මම ගත්තකට මූලිකව internal සහ external pharmaceutical product ටික අඳුන්ලා දුන්නේ. තව පොඩි කොටසක් තියෙනවා ලේබලින්. මම ඒක රෙකෝඩ් එකක් දෙන්නම්. හරි? internal සහ external. ඉස්සර කියවල pharmaceutical මම ටිකක් ස්පීඩ් එකකින් කියලා දුන්නේ. ඉස්සර ඉමීඩියට් රිෆර් කරලා තේරුම් අරගන්න. නැතර දෙයක් තිබුණොත් මම ආයෙ කියලා දෙන්නම්. එක්ස්ට්‍රා කාසුත් දාන්න. බය වෙන්න එපා. හරි? ඉස්සර තේරුම් ගන්න මොනවද internal සහ external pharmaceutical product කියන එක. හරි? ස්තුතියි. ඊළඟ රෙකෝඩ් එකත් එවන්න.